උදෑසන පතිත වූ මීදුම් පටල තවමත් කඳු ශිඛරයන් වසාගෙන ඇත. කුරුවට වැඩුණු ඝනකම් පත්‍ර සහිත දුර්වියන් මත පතිත වූ ආලෝකය ඉන් පරාවර්තනය වූයේ ඇසට අමුතු චමත්කාරයක් මවමිනි. එක් පසකින් පෙනුනේ ඉමක් කොනක් නොපෙනෙන බෑවුමකි. මීදුමෙන් වැසුණු පතුළු නොපෙනෙන මෙය ලෝකාන්තයේ මාහට සිහි කළේ නිතතින්මය. අනෙක් පසෙන් එකා පරයා එකා නැගෙන කඳු පතාකයින්ය. හපුතලේ නගරයට පිවිසෙන ඔබ සාදරෙන් පිළිගනිමු. ඒ පාරද්දර වූ පුවරුවකි. මා ඔර්ලෝසුව දෙස බැලුවෙමි. දෙක පසු වී විනාඩි 10ක් ගත වී ඇත. සිතුවාට වඩා ප්‍රමාද වී ඇත. පිටතට වැටෙමින් තිබූ පොදවැස්ස නිසා වංගු සහිත මාර්ගයේ වාහන ගමන් කළේ සීරුවටයි. මෙතෙක් වෙලා සීල් සුළම් පහස ලබා දුන් පැති ජනේලයේ වසා දැම්මේ සීතල හිරිකඩ ඇඟ කිලිපොලා ගියේ පැවිණි. අනතුරුදායක වංගුව ඉදිරියෙන්. මෝටර් රථයේ වේගය තව දුරටත් අවම කළෙමි. ජංගම දුරකථනයේ බැටරිය බැස තිබීම ගැන මාහට සිතින් බැන වැදුනේ මාගේ නොසලකිලිමත් කමටයි. ප්‍රධාන පාරෙන් අතුරු මාර්ගයකට හැරවූ මා දැන් ධාවනය කරන්නේ තරමක් පටු පාරක් ඔස්සේය. මාර්ගයේ දෙපස සරුවට වැඩුණු තේ ආයන්ය. තේ දළු නෙලන්නියන් කූඩ පිටේ බැඳගෙන පල්ලම් බහින්නේ තම දෛනික රාජකාරිය ඉටු කර උද්දාමයකිනි. ඇඟවට අවතාගත් රත් පැහැසාරී ඔවුන්ගේ කාලවන්න ශරීරයට එක්කලේ අමුතුම අලංකාරයකි. මින් පසු මාර්ගයේ තරමක් පටුහා අඳුරු වූයේ දෙපස පිහිටි මහා විශාල පයිනස්ගස් යායන් නිසාය. දවසේ වේලාවට වඩා පැය කිහිපයක් ඉදිරියෙන් මෙහි වේලාව ගත වන්නාසේ අඳුරුය. ඊටත් වඩා පාළුය. එය මහා ගුප්තරා සංගවාගෙන බලාගෙන සිටින්නාසේ නිශ්චලය. මාර්ගයට ඉහළින් වැටෙන දියඇල්ලේ හඬ දැන් හොඳින් ඇසේ. කුඩා කල පැමිණියාට පසුව මා මේ පැමිණියේ වසර ගණනකට පසුය. එකල මේ ඇල්ලේ දියනෑම අපට තහනම් කර තිබුණේ කිහිප දෙනෙකු දියේ ගිලී මිය යාම හේතුවෙනි. දිය කැරැල්ල ලෙස හැඳින්වූ මෙය පසු මරු කැරැල්ල වූයේ ජීවිත කිහිපයක් බිලිගත් පසුවයි. ඈතින් පෙනුණු දිය ඇල්ල දෙස බලමින් ගමන්ගත් මා හදිස්සියේ තිරිංග තද කළේ පාර හරහා පැන්න යමක් නිත ගැටුණු නිසාවෙනි. මෝටර් රථයේ මද දුරක් ලිස්සා ගොස් නතර වූයේ මාගේ මුළු ඇඟම සීතල කරමිනි. දුඹුරු පැහැනාරියෙකු පයිනස් ගස් අතරින් නොපෙනී යනු දුටු මාගේ හදකැස්ම අඩුවිය. දියඇල්ලේ ජලය බොර පැහැයෙන් කඩා හැලේ. ගල් පර අතරින් වැටෙන ජල කඳේ ශබ්දය අවට කඳු වලින් පරාවර්තනය වී ඇසෙන්නේ දිය රකුසා බිලිගත් ආත්මයන්ගේ වැළපීමක් ලෙසිනි. මේ අවට පරිසරයේ ඒ ආත්මයන් සැරිසරනවාද? මොහොතකට මාගේ සිතුවිලි සයුරේ ගිලුණෙමි. මද අඳුර දැන් පරිසරය අතික්‍රමණය කරයි. මා තවමත් තිරිංග පාගාගත් ගමන්මය. රිය පාන ගැන්වූ මා ඉදිරියට ඇදුණෙමි.
මා ඉදිරියේ දිස්වන්නේ දිය ඇල්ල හරහා වැටුණු යකඩ පාලමයි. පාලම මත වසා සිටි කළු පොල් කිච්චෙකු ඉගිලී ගියේ පාලමේ යකඩ තහඩු එකට ඇතිල්ලීමෙන් නැගුණු කිරිකිරි හඬ නිසාවෙනි. තනි පොල් කිච්චෙකු දැකීම අසුඹ සලකුණක් යයි මා අසා ඇත්තෙමි. මෙතෙක් මා හැරුණුකොට මාගේ තනියට සිටියේ අඳුරේ නැගී සිට මා දෙස බලා සිටි දැවැන්ත පයිනස්ගස් සමූහය හා එහි තිබූ ගුප්ත බවත් පමණි. මතකට මාගේ නෙත් දිය ඇල්ල දෙසට යොමු විය. උසින් අඩි 10ක් පමණ වූ ගල් පර්වතයන් මතින් කඩා හැලුණු ජල කඳ බුබුලු නංවමින් ගලා බසී. කෙතරම් චමත්කාර වූද ඒ තුල සැඟවුණු භයංකාරත්වය දන්නේ ඊට බිලි වූ ආත්මයන් පමණි. මාගේ සිතුවිලි බිඳ දැමුවේ දිය ඇල්ලේ ගල් කුළු වතරින් සැනකින් නොපෙනී ගිය ඡායාවකි. කුතු ගන්වන මහලු මිනිසෙකු වැනි එය මාගේ මනෝරූපයක්ද? නැත්නම් සැරිසරන ආත්මයක්ද? චංචල සිතින් මා රිය ඉදිරියට පැදවූ යෙමි. පාරේ ඉදිරියෙන් මදක් ඔබ්බෙහි පිහිටි ගරා වැටුණු ගොඩනැගිල්ලක් දිස්වේ. වහලේ ඉහළ වූ ගෝපුර කැටයම් නිසා එය කෝවිලක් බැව් මා අනුමාන කළෙමි. මේ මූසල පරිසරයෙන් විඩාවටපත් වූ මට මෙය අස්වැසිල්ලකි. කෝවිලලන්වත්ම එය ගරා වැටමින් තිබූ බව පසක් වූයේ තැනින් තැන කටුමැටි පෑදුණු සිමෙන්ති බැදාම ගැලවී ගිය බිත්ති නිසාවෙනි. මම මෝටර් රථයෙන් බැස කෝවිල දෙසට පියමැන්නෙමි. අවට සීතල සුළඟ ගත විනිවිද යන සුළුය. දිය ඇල්ලේ මූසල හඬ ඈතින් නැසේ. කෝවිල තුලින් පිටතට ගලා ආවේ සුදු පැහැති දුමාරයකි. එය මා වෙලා ගන්නට ගත වූයේ සුළු මොහොතකි. එය කට්ට කුමංචල් දැල්වීමෙන් හටගන්නා සුවඳකි. කෝවිල තුල මලානික ආලෝකයක් විහිදුවන පහනක් දැල්වෙමින් පවතී. ඒ හැරුණු විට එය එකම අදුරු ගුහාවකි. මා වටපිට බැලුවේ කවුරුන් හෝ සිටීදැයි කියාය. පේන මානයක මිනිස් පුලුටක්වත් නැත. පරිසරය නිශ්ශබ්දභාවයේ ගිලී ගියේ මා හද කැස්ම මට මැසෙන තරම් වන්නටය. මා කෝවිලේ ద్వාරය තුලින් ඇතුළුවත්ම මා එළියට විසිවී ගියේ කෝවිලේ එල්ලා තිබූ ගාන්ටාරයක් මහ හඬදී නාද වූ නිසාවෙනි. ඒ සමගම මා මුහුණේ හැපී නොහැපී ගියේ විශාල කළු වවුලෙකි. ටිකැස්සුණු මා නතර වූයේ මෝටර් රථය අසලය. මාතිය බය වුණාද? ඒ හඬ මාගේ පිටුපසිනේ. මා හැරී බැලුවෙමි. උඩුකය නිරුවත් මහලු මිනිසෙකු ජල බඳුනක් අතැතිව බලා සිටී. මාතියා මම මේකේ පූසාරි තමා. වතුර ගේන්න ඇල්ලට තමා ගියා. එසේනම්
මා දියැල ළඟ දුටුවේ මොහුය. එය අස්වැසිල්ලකි. මාතියා කොයිබ තමා යනවා. ඔහු එසේ ඇසුවත් මා තවම නිහඬය. ඇලකන්ද බංගලාවට. මා පිළිතුරු දුන්නෙමි. ඇයි පූසාරි? නෑ මාතියා, මූත් නෑ. දෙයියෝ ඇඳලා යමු. ආරක්ෂාවට හොඳයිනේ. මා ඔහු පසුපස ගියෙමි. පූසාරි මා වෙත අලුබඳුනක් රැගෙන විත් තිලකයක් තබා කහ පැහැති නූලක් බැඳ ආශිර්වාද කළේය. මේක මාතියව ආරක්ෂා කරයි. එතෙම කුදු ගැන්වී කෝවිල තුලට යනු ඉදිරියට ධාවනය වූ මෝටරියේ පැති කණ්ණාඩි තුලින් මා තුටුවෙමි. ඇලකන්ද බංගලාව. නමින් වූ පුවරු වසලින් කන්ද දෙසට මෝටර රථේ හැර වූ මා ඉදිරියට ධාවනය කළෙමි. දැන් මා ගමන් කරන්නේ පයිනස් ගස් අතරින් වැටුණු පටු පාරක් දිගේය. මේදුම් පතිත වෙමින් පවතින පයිනස් ගස් යාය සිතට ගුප්ත හැඟීමක් එක් කරයි. මා ඉදිරියෙන් පෙනෙන්නේ ඇලකන්ද බංගලාවේ චිමිනියේ ඉහළ කොටසයි. කෙමෙන් කෙමෙන් මාර්ගයේ පහළ බැස්මක් ඇතිව ගමන් කරයි. බංගලාවේ වහලේ හා ඉහළ මාලයේ කොටසක්ද දිස්වේ. එය කාලෙකින් පිරියම් කර නැත. කළු පැහැති ගඩොලින් බැඳී බිත්ති ඒ ලෙසම පවතී. එය මා කුඩා කල දුටුවාට වඩා වැඩි වෙනසක් නැත. දැන් මා පිවිසෙන්නේ ඇලකන්ද බංගලාවේ පිහිටි උද්‍යානයටයි. නෙක වර්ණ වලින් යුතු රෝස කානේෂන් මල් සීතල දේශගුණය නිසා සරුවට වැඩි ඇත. උද්‍යානය මනාව පිරියම් කළ තන පිට්ටනියකි. ඒ මැද බංගලාව පිහිටා ඇත. පැරණි පෘතුගීසි පන්නයට නිම වූ ආරුක්ක සහිත ජනෙල් වලින් හා විශාල කණු සහිත ස්තූපුවකින් හා බැල්කනියක් සහිත පෝටිකෝවකින් නිම වූ බංගලාව මාගේ සිත් ගත්තාය. මිදුලේ වාහනේ නැවැත් වූ මාගේ සිත ඇදී ගියේ මිදුලේ එක් කෙළවරක වූ යකඩ උන්චිල්ලාවක් වෙතය. එය ඒ මේ අත පැද්දමින් තිබුණේ හැමූ සුළඟ නිසා විය යුතුය. මේ දුටුමාගේ සිතේ කිසියම් මතකයක් හොල්මන් කරයි. නමුත් ඒ කුමක්දැයි මාහට නොහැටෙහි. පුංචි මාත්‍ය දැන් දාවේ. කල්පනාවේ නිමග්න වූ මගේ සිත ගැස්සේ ගියේ පිටුපසින් ඇසුණ හඬිනි. පිටුපස බැලූ මා දුටුවේ ඔහුය. ඒ අප්පු මාමාය. වියපත්ත සිටියද ඔහුගේ මුහුණ එදා ලෙසමය. ඔහු දැන් ආවේ. හොඳා යමු එතුළට. මා ඔහු පසුපස ගමන් කළෙමි. පළල් ස්තූපුව රතු පැහැයෙන් දිලිසෙන තරම් උපතමා ඇත. එහි තැන තැන ඉපැරණි හාන්සි පුටු තබා ඇත.
බිත්තියේ එල්ලා තිබුණේ පැරණි ආණ්ඩුකාරවරුන්ගේ හා ආර්යාවන්ගේ ඡායාරූප සමූහයකි. ඉන් එකක් දෙස මාගේ නෙත් යොමු විය. ඒ බටහිර පන්නයට ඇති කාන්තාරුවකි. එහි මුහුණින් පිළිඹු වූයේ අප්‍රසාදජනක සිනාවකි. මුහුණට නොකැලපෙන විශාල ඇස් ද්වේෂයෙන් බලා සිටි. මොනේකට මේ වෙල්ලන් ඉන්නවද මන්දා? මා කීවෙමි. ඕවා මහත්තයා බංගලාව ගනිති තිබ්බේ වනව. ඒ අප්පුය. අනතුරුව මා පිවිසියේ විශාල විසිත්ත කාමරයකටය. එහි එක් කෙළවරක කරවලලියෙන් තැනූ පඩිපෙළකි. අනෙක් පස කාමරයේ කරා දිවෙන කොරිඩෝවකි. විසිත්ත කාමරයේ පුරා නවීන හා පැරණි ගෘහභාණ්ඩ රාශියකි. ඒ අතර තැබූ පිත්තල මල් බඳුන් හා පෙට්ටගම් මත තැබූ ගෙඩි ලාම්පු මගේ සිත් ගත්තේය. බිත්තිවල එල්ලූ සමහරක් සිතුවම් කිසි අර්ථයක් නැති බහුභූතසේ දිස්සුනි. අනතුරුව මා සෝෆාවක් මතට බර වුනෙමි. මාගේ බාප්පා විසින් මේ බංගලාව මිලදී ගත්තේ මීට වසර 20කට පමණ පෙරය. එකල මාගේ පියා හපුතලේ රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළෙන් මාද හැදී වැඩුණේ මෙහිය. පසුව අප සියලු දෙනාම ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය පසු ලංකාවට පැමිණියේ මෑතකදීය. ඉන්පසු මා මෙහි පැමිණි පළමු අවස්ථාව මෙයයි. කෝ අප්පු අපේ බාප්පා? මහත්තයාට කියන්න බැරි වුණානේ. ලොකු නෝනට අසනීපයි කියලා නුවර ගියා. මහත්තයාගේ ටෙලිෆෝන් එක වැඩ කරන්නේ නැහැ කියනවා මං අහගෙන. දැන් මට අද මෙහි තනියම දින්න වෙන්නේ. මා ඇසීය. මොන තනියක්ද? මේ මම ඉන්නේ. අනික නුපුරුදු දනක්ය. ඔහු පවසන්නේ සැබෑවකි. මෙය මාහට හුරුපුරුදු තැනකි. කුමට බියවන්නද? මගේ කාමරේ ලෑස්තිද අප්පු? ඔව් මාත්‍යා. මද වේලාවකට පසුව මා තරප්පු පෙළ නැග ඉහළ මහලේ පිහිටි මගේ ප්‍රියතම කාමරයට ගියෙමි. එය කදිමට සැකසූ කුඩා කාමරයකි. පෝටිකෝව මත වූ කුඩා බැල්කනියට පිවිසීමට හැකි බැවින් මා මෙයට ඇලුම් කළේය. මා කුඩා කල භාවිතා කළ කුඩා ඇඳ වෙනුවට තැබූ විශාල ඇඳ හැරුණු කොට කාමරය කුඩා කල වූ ලෙසම පවතී. අනතුරුව මා ඇඳ මත ඇලවුනෙමි. මා තිගැස්සී හැරුණේ කවුරුන් හෝ දොරට තට්ටු කළ හඬිනි. මා දොර විවෘත කළෙමි. තේ බඳුනක් අතැතිව සිටියේ අප්පුය. පුංචි මාත්‍යා තේ බොන්න? ඔහොම තියන්න අප්පු, මම බොන්නම්. අප්පු පිටව ගිය පසු ඇඳුම් මුණා දමා තුවාය පටලාගත් මා නාන කාමරයේ තුලට වී දිය නෑවෙමි. සීතල වතුර මාගේ සිරුර ඉදිකටුමින් ස්පර්ශ කරයි. දියන අවසානයේ තුවාය පිටින්ම තේ බඳුනගත් මා බැල්කනියට පිවිස ඈත බැලුවෙමි. හිරු බැසයමින් පවතී.
අවට පරිසරය මද අඳුරේ ගිලිමින් පවතී. දිය ඇල්ලේ මූසල හඬ ඈතින් ඇසේ. උද්‍යානයේ කෙළවර වූ යකඩුංචිලාව ඒ මේ අත පැත්තේ. කුමක් හෝ මතකයක් මා තුළ හොල්මන් කරයි. ව්‍යාකූල සිතින් මා කාමරයට පැමිණීමි. ඇඳුම් මාරු කරගත් මා තරප්පු පෙළවැස කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කෑම කාමරයේ වෙතය. කොරිඩෝව කෙළවරේ වූ කුඩා කාමරයේ දොර වෙත මාගේ නෙත් යොමු වූයේ අහම්බෙනි. එහි දොර මත පැස්ටල් කූරු වලින් වර්ණ දෙකකින් දරුවෙකු වැඳි බලකුරුටු සමූහයකි. උන්චිල්ලාව දෙස බලද්දී ඇති වූ සිතුවිලි නැවතත් සිතේ හොල්මන් කෙරේ. මා දොර ඇරීමට තල්ලු කරන්නට අත තබද්දිම පුංචි මාත්‍යා කෑම ලෑස්ති. ඒ අප්පුය. මා කිසිත් නොකියා කෑම මේසේ ඉඳගත්තේ දැනුණ අධික කුසගින්න නිසාවෙනි. පුංචි මාත්‍යා රෑට එළියට එහෙම යන්න එපා. වල්ලූරෝ නරි ඇවිදින වරෑට. මං ඉස්සරහා කාමරේ ඉන්නේ. ඌමනාවක් වුණොත් කතා කරන්නට. මා පිටව යද්දී අප්පු පැවසීය. තරප්පු පෙළ නැග කාමරයට පිවිසි මා ඇඳ මත පෙරළුනේ දැඩි මහන්සිය හේතුවෙනි. මට බොහෝ වෙලා හොඳින් නිින්ද යන්නට ඇත. මා හදිසියේ හැරුණේ දැඩි පිපාසයක් සමගයි. මේසේ ළඟ අඳුරේ අතපත ගෑවද මා ජලබඳුරක් රැගෙන විත් නැති බව සිහියට නැගුණි. මේස ලාම්පුව කිහිපවරක් ක්‍රියාත්මක කළද නොදැල්විනි. අනතුරුව මා ඇඳින් නැගිට බිත්ති අත ගාමින් යන්තම් විදුලි බුබුල ක්‍රියාත්මක කළද ඒද නොදැල්වේ. විදුලිය ඇන සිට ඇත. සුදු පැහැ ජනෙල් රෙදි අතරින් මෝදු වූ සඳේලිය යන්තම් කාමරය ආලෝකමත් කරයි. අඳුරේම මේසලාච්චුව ඇර බැලූ මා ඉටිපන්දමක් හා ගිනි පෙට්ටියක් සොයා ගතිමි. පළමු ගිනි කූර දැල්ලුවද ඒ සැනකින් නිවී ගියේ කිසිවෙකු නිවා දැම්මාසේය. අතින් ආවරණය කර ගනිමින් දෙවනවර ඉටිපන්දම දල්වාගත් මා දොර ඇර තරප්පු පෙළ බැස්සේ මුළු තැන්කේ කරා යාමටයි. දුටු දෙයින් මා බිය වී ගියේ නොසිතූ ආකාරයටයි. තරප්පු පෙළ බසින මා දෙස දත් විලිස්සා දිවෙලියට දමාගෙන බලා සිටියේ විරූපී යක්ෂ මුහුණකි. මා ඊටිපන්දමේ දෙසට යොමු කළෙමි. ඊටිපන්දමේ එළියෙන් එහි ඇස් දිස්නෙදේ. මා මිතෙක් වෙලා බිය වී ඇත්තේ වෙස් මුහුණකට බව දැනීමෙන් මට සිනහාවක් පහළ විය. මං බය වුණ තරමක්. අනතුරුව මා තරප්පු පෙළ එකින් එකට පහළට බැස්සේය. විශාල වූ විසිත්ත කාමරයේ ජනෙල් අතුරින් සඳේලිය වැටී ඇත. තිරරෙදි සුළඟට සෙලවේ. විශාල බට්ටා ඔන්ලෝසුව
ටික් ටික් හඬින් ක්‍රියාත්මක වේ. මා දැන් සිටින්නේ තරප්පු පෙළ අවසන් පඩිය මතයි. සීතල යමක් මා අත ගැටී ගියේ මා ඇඟ කිලිපොලා යවමිනි. මා විගස තරප්පුවෙන් බිමට පැන්නෙමි. ඒ සමගම මගේ ඇඟ මතට මහා හඬින් කඩා වැටුනේ සීතල බර දෙයකි. එම නිසා මා නොවැටී බේරුණේ 99 වෙනි. ඒ පඩිපෙළ මත තබා තිබූ පිත්තල මල් බඳුනක් යයි දුටුමා සැනසුම් සුසුමක් හෙළුවේය. අනතුරුව මා දකුණත වූ කොරිඩෝව දෙසට ගමන් කළේය. මෙහි කෙළවර මුළු තැන්ගේ වේ. එය අඳුරෙන් ගිලී ඇත. දෙපසින් විවෘත වන්නේ නිදන කාමරවල දොරවල්ය. ඒවට දමා ඇති තිරරෙදි අඳුරේ මේ අත පැද්දෙමින් තිබේ. මා දල්වාගත් ඉටිපන්දම රැගෙන ඉදිරියට ගියෙමි. කවුරුන් හෝ මා පසුපස එන හඬ ඇසේ. එය ළඟ ළඟ කුඩා අඩි තැබීම නිසා නැගෙන හඬකි. කුඩා දරුවෙකු ඇවිදින්නාසේය. එය ළඟ ළඟ මෙසේ. මා හුස්ම ගැනීම නතර කළෙමි. ඔව්, නිසකවම කවුරුන් හෝ පැමිණේ. මා හැරී බැලුවේය. අඳුරු පාළු කොරිඩෝව හැරෙන්නට කිසිවෙකු නැත. මා නැවත ගමන් ඇරඹුවෙමි. නැවතත් ඒ හඬ ඇසේ. එය මේ වන විට ඉතා ආසන්නයේ මැසේ. මා දැන් සිටින්නේ කොරිඩෝව අවසානයේය. එක්වරම කොරිඩෝවේ සියලු බිත්ති පහන් දැල් වී ගියේ මා තිගස්සවමිනි. විදුලිය පැමිණියා විය යුතුය. මම දෙවියන්ට ස්තුති කළෙමි. මා ඉදිරියෙන් දකුණත පිහිටි කාමරේ පහන් දැල් වී ඇත. මා මේ පෙරදුටු කාමරේම නොවේද? මා ඒ දෙසට පියමන් කළෙමි. එය සත්‍යකි. එහි දොරෙහි වූ බලිකුරුටු එසේ මැත. අඩවන් කර තිබූ දොර මා අතින් තල්ලු කළේය. එය විවෘත විය. අනතුරුව මා ඉතුලට ගමන් කළෙමි. එය කුඩා කාමරයකි. බිත්ති පුරා බලිකුරුටු ඇඳ ඇත. තැනින් තැන මකුළු දැල් බැඳුණු සෙල්ලම් බඩුය. කලකින් කිසිවෙකු පැමිණ නැති සේයාවක් ගැප්ව තිබේ. අනතුරුව මා ඉදිරියට ගමන් කළේය. එහි වූයේ දැඩි පුස්ගඳකි. එහි බිත්තියක සටහන් කර තිබූ දෙයක් දුටුමා නෙත් අදහාගත නොහැකි විය. පැස්ටල් කූරු දෙකකින් එහි ලියා තිබුණේ චාරු හා ගිහාන් ලෙසයි. ගිහාන්, ඒ මාගේ නමයි. එසේනම් කවුද මේ චාරු? සිතුවිලි දාමයක් අතර සිරූ මාගේ සිතේ චාරු යන වචනේ දෝංකාර දෙයි. නොපැහැදිලි මතකයන්ගේ සේයාරු සිතේ ඇඳී නොපෙනී යයි. ටික් ටික් යනුවෙන් හඬක් මා පසුපසින් ඇසේ. මා පිටුපස හැරී බැලුවෙමි.
අසල වූ සෙල්ලම් අශ්වයෙකු දෙපසට පැද්දෙන්නේ කිසිවෙකු ඒ මත සිටින්නාසේය. මා ඇඟ ලේ සීතල වී ගියේය. මා විකස දොර දෙසට දිව්වෙමි. අනතුරුව මා කුමක හෝ පැටලී ඇද වැටුණෙමි. මාත් සමගම ඉදිරියට විසිවී පැටුනේ පරණ රෙදි බෝනික් එකේ. එය දුර්වර්ණ වී තිබුණි. එහි එක් කැසක් නොමැත. එක් කතක් හා කකුලක් පිලිස්සී ගියසේය. බෝනික්කා මා දෙස වියුරු බැල්මකින් බලා සිටී. මා තවමත් බිම වැටුණු ලෙසය. මාහට දැන් ඇසෙන්නේ පෙර ඇසුණ අඩි ශබ්දයයි. එය කෙමෙන් කෙමෙන් ලන් වේ. එය මා ආසන්නයටම පැමිණෙමින් පවතී. මාගේ හදවත නැවතුණු සේයාවකි. කාමරයෙන් කොරිඩෝව මතට වැටුණු ආලෝකය මත දැන් දිස් වෙන්නේ කුඩා සෙවණැල්ලකි. එය කෙමෙන් කෙමෙන් ලන් වෙයි. එය කුඩා දැරියකගේ බඳුය. මෙහි මොහොතේ මා දෙනිත් අදහාගත නොහැක. මේ මා පසු කර යන්නේ කුඩා දැරියකි. ඇය මා පසු කර ගමන් කරයි. ඇයගේ කෙස් කඩා දමා ඇත. ඒවා තැනින් තැන අඩු වී ඇත්තේ පිලිසී යාමන් නිසාවෙනි. ඇඳ තිබූ ගවුමද පිලිසී ගොස් ඇත. ඇය අත දැල්වෙන ලන්තෑරුමකි. ඇයගේ ගමන් විලාශය අංශභාග රෝගියෙකු එක් කකුලා නොනමා ගමන් කරන විලාශයකි. පැත්තෙන් දුටු ඇයගේ රුව මා මතකයන් අවදි කරයි. චාරු චාරු මං එක්වරම කෑගැසුවෙමි. ඇය මා දෙස නොබලා ගමන් කරයි. මා විකස නැගිට ඇය පසුපස ගමන් කළෙමි. ඇය මුළුතැන්ගේ උද්‍යානයට පිවිසියාය. අනතුරුව මා ඇය පසුපස ගමන් කළෙමි. ඇය මා කැඳවන්නාක් මෙන් මා සිතට දැනේ. අවට පරිසරය ඝන අඳුරේය. ඈත පයිනස් ගස් අතුරින් සඳ බැස යනු පෙනේ. සීතල සුළඟ ඇටමිදුළු දක්වා කිඳා බසී. දැන් නෑ පසුපස පිහිටි පඩි පෙළ බැස අඩිපාරක් වෙත පිවිසියාය. ඈතින් ඇසුණු නරින්ගේ හූ හඬත් බකමූණන්ගේ හඬත් හැරෙන්නට පරිසරය නිහඬය. මා නැවතත් චාරු ලෙස ඇමතිමි. චාරු ඈ නෑසුණාක් මෙන් ලන්තෑරුම රැගෙන ගමන් කර. අඩිපාර ගල් බොරළු සහිතය. මා කිහිපවරක් පයලිස්සා වැටෙන්නට ගියද ඇය කිසි අපහසුවක් නොමැතිව ගමන් කරයි. ඇය හා මා අතර පරිතරය අඩි 10ක් තරම්ය. යාර කිහිපයක් ඈතින් ගරා වැටුණ ගොඩනැගිල්ලක් දිස්වේ. ඇය ඒ දෙසට ගමන් කරයි. එය අතහැර දැමූ නිවසකි. නිවසේ වහල කොටස් වලට කැඩී බිඳී ඇත.
නිවසිපුරා වල් බිහි වී ඇත. ඇය නිවසේ ඉදිරි දොරටුවෙන් ඇතුළු වී නොපෙනී ගියාය. මා ඇය පසුපස ගමන් කළෙමි. අනතුරුව මා නිවසේ ස්තෝප්පුවට ගොඩ වුනිමි. එහි බිමට ඇතිරූ ලෑලි දිරා ගොස් ඇත. වහලයේ කඩතුළු අතරින් සඳේලිය වැටේ. ප්‍රධාන දොරටුව විවෘතව ඇත. ඒ තුලින් නිවස තුල තබා ඇති ලන්තෑරුමක එළිය දිස්වේ. එය දැරියගෙන ලන්තෑරුමයි. කෙසේ හෝ මා නිවස තුලට ගොඩ වුනිමි. එහි වූයේ දරාගත නොහැකි පුස්කඳකි. විසිත්ත කාමරයේ කනප්පුවක් මත ලන්තෑරුම තබා ඇත. ඊට යාබද වැත්තේ පැරණි කැබිනෙට්ටුවකි. ඒ හැරුණු විට වෙනත් කිසිවක් නැත. ලන්තෑරුම් එළියෙන් මාදුටුවේ බිත්තියක් මත එල්ලා තිබූ ඡායාරුවකි. එහි වූයේ මවක් හා දියණියකි. දෙයනේ නන්දනි නැන්දේ චාරුයි. මට ඉබේටම කියවිනි. ඒ සමගම මා දෙපා මුලට යමක් කඩා වැටුණි. මා පහතට නැමී බැලුවෙමි. එය දිනපොතකි. දුර්වර්ණ වූෙහි මුල් පිටුව 1990 ලෙස සටහන් වී තිබුණි. මා එය අහුලා කබා සාක්කුවේ දාගෙන නැගිටීමට උත්සාහ කළෙමි. නමුත් කවුරුන් හෝ මාගේ පිටමත සිටගෙන සිටින්නාසේ බරක් දැනේ. මා වහා ඉදිරියට පැන්නේ කිසිත් සිතාගත නොහැකි වේ. ලන්තෑරුම් එළියෙන් මා දුටුවේ බියෙන් ලොමුට හැගන්වන දර්ශනයකි. වහලේ බාල්කේ සිට පහළට වැටුණු ලනු පොටක් අග එල්ලී සිටියේ ගෙල පසකට කඩා වැටුණු දිග ගවුමකින් සැරසුණු ගැහැණියකි. එහි මුහුණක් නොතිබූ අතර හිස් කබල පමණක් ඉතුරු වී තිබුණි. එය සෙමෙන් පැත්තේ. මා නිවසේ සිට බංගලාවට දිව්වේ යටිගිරියෙන් කෑ ගසමිනි. පසුදා උදෑසනම මා අවදි වූයේ දැඩි හිසේ රුදාවක්ද සමගයි. මා ඇඳින් නැගිට ගොස් සෙව්වේ කබායයි. එහි සාක්කුවේ වූයේ මා රැකිනා දිනපොතයි. එහි පිටු පෙරලත්ම ඉන් බිමට වැටුනේ දුර්වර්ණ වූ ලියුම් කවරයකි. ලිපිනයක් නොවුවේය මා විවෘත කළෙමි. එහි වූයේ නන්දනී නැන්දා විසින් තම සොහොයුරියට ලියන ලද ලිපියකි. තමාට තවදුරටත් බංගලාවේ සේවය කළ නොහැකි බවත්, අනුර මහත්තයා හා තමා අතර රහසිගත ඇසුරක් පැවති බවත්, ඉන් තමාට දරුවෙකු ලැබෙන්නට සිටින බවත්, අනුර මහත්තයා දරුවා නැති කිරීමට යෝජනා කරන බවත්, එයට තමා අකමැති වූයෙන් ඔහු තමාට මරණ තර්ජනය කරන බවත්ය. ඒ නිසා ඇය සිය දියණිය සමග සොහොයුරියගේ නිවසට අලුයම දුම්රියෙන් පැමිණෙන වග දන්වා ඇත. නමුත් කෙසේ හෝ ඇයට ලියුම තැපැල් කිරීමට නොහැකි වී ඇත.
නන්දනී යනු අප බංගලාවේ සේවය කළ කාන්තාවකි. මනාරූ සපුවක් හිමි අය සිය ස්වාමියාගේ අභාවයෙන් පසුව සිය දියණිය සමග බංගලාවට අයත් නිවසේ පදිංචිව සිටියාය. චාරු එකල මාහා සමවයසී සිටි ඇයගේ දියණියයි. අප දෙදෙනා එකට සෙල්ලම් කළේ කලින් මා දුටු කාමරයේය. අනුර නම් අපගේ බාප්පාගේ වතුපිටි බලාගයාගත් පුද්ගලයාය. ඔහු බංගලාවෙම පදිංචිව සිටි අයකි. මා විදේශගත වූ පසු ඔවුනට කුමක් වීදැයි මා නොදනී. අනතුරුව මා කාමරයෙන් පිටවී ගියේ අප්පු සොයාය. ඔහු මුළුතැන්ගේ සිටි. අප්පු නන්දනී නැන්දට මොකද උනේ? ඔහු අත වූ දිය බඳුන පෙරලී ගියේය. මා දෙස පුදුමයෙන් බැලූ ඔහු ඒකේ එල්ලිලා මලා බඩදරුුණේ කි ලැජ්ජාවට පොඩි එකේ ආගිය අතක් නෑ. ඒ අප්පුය. බොරු කියන්න පාප්පු මං සේරම දන්නවා. අනුර මහත්තයා මැරුව නේද? අප්පු අසල පුටුවකට බර වූයේ අපහසුවෙනි. මට ඇත්ත කියන්න මං ගාව සාක්ෂි තියෙනවා. ඕවා මුකට අවුස්සනවද මහත්තයෝ? ඕවා කලවුන්ට වෙන්න ඕන දේවල් ලුණකොට අප්පු ගොත ගසමින් කියයි. නන්දනී කෙල්ල අනුර මහත්තයා හන්ද බඩදරු වෙලා හිටියේ. ඉතින් ඕකට දෙන්න නිතරම රණ්ඩු සරුවල් කොලා. නන්දනී මේ ගැන අනුර මහත්තයා බඳින්න ඉන්න නෝනට කියනවා කියලා තර්ජනය කොලා. දවසක් නන්දනී පොඩි එකීවත් තරම් ස්ටේෂමට යනවා පාන්දර මේක දැකලා තිනවා. ඉතින් හීන් සීරුවේ ගිහින් මේකගේ බෙල්ල මිරිකල මරලා දාලා ඒකගේ ගෙදර පාල්කෙම එල්ලලා පොඩි එකී ලන්තෑරුමක් කරන් බංගලාව පැත්තට දුවලා කාට හරි කියන්න ඒකිව පයිලිස්සල වැටිලා ලන්තෑරුමත් එක්ක ඒ පාර ඒ දැරිවිත් පිච්චිලා මැරිලා. ඔය ටික අනුර මහත්තයා මෑතකදි මට කිව්වේ. උන්දට දැන් ඒව පරිසම් දීලා හන්දා හිත සැහැල්ලු කරගන්න මාත් එක්ක කිව්වා. කෝ දැන් ඒක? උන්දගේ වාහනේ හැප්පිලා මොලේට ලේ බැහැලා එක තැන් වෙලා දැන් අවුරුදු ගානක් තිස්සේ විඳවනවා. හෙට අනිද්දා මැරෙයිද කියලා කියන්නත් බෑ. හැබැයි මහත්තයෝ ওই නන්දනීගේ කෙල්ල තාමත් ලන්තෑරුමක් කරන් මේ බංගලාව වත්තේ සක්මන් කරනවා. ඒකිගේ අම්මට උන අසාධාරණේ කියන්න සුදුසු කෙනෙක් හම්බෙනකම් මයි හිතේ. අවසානයේ අප්පු විසින් මට සියල්ල පවසන ලදී.